ආයිබෝවන් දරුවනේ අපි අද බලමු ඉස්සෙල්ලාම ඔයාලට මම කලින් දවසේ දුන්න අභ්‍යාසය කීප දෙනයි එවලා තිබුණේ එයාගේ ඒ අර තුන්වෙනි ප්‍රශ්නයයි හතරවෙනි ප්‍රශ්නයයි සමහර අය හරියට හදලා තිබුණා සමහර අය වරද්දාගෙන තිබුණා මම ඒක චුට්ටක් ඉස්සෙල්ලා මතක් කරලා ඉන්නම් ඒ කියන්නේ 14 එක අභ්‍යාසයේ තුන්වෙනි ගැටලුව රූපයේ දැන් බලන්න ඔයගොල්ලෝ අච්චුපත තියෙනවා ඇතිනේ නේද රූපයේ පරිදි අංශක 50ක කෝණයක් ඇඳ රූපයේ පරිදි PQR ලෙස නම් කර ඇත Q හා R ට සම දුරින් PQ බාහුව මත පිහිටි ලක්ෂ සොයා ගන්නා ආකාරය ඔබගේ පත පිළිබඳ දැනුම භාවිතයෙන් දල රූප සටහනක ලකුණු කොට එම ලක්ෂ S ලෙස නම් කරන්න. ඒතර උඟක් අය මේ රූප සටහන නිවැරදිව ඇඳලා තිබුණේ නෑ. මම මේක ඇඳොත් තුන්වෙනි ප්‍රශ්නය රූප සටහන බලන්න. මෙහෙම තියෙනවා කෝණයක් දීලා තියෙනවා. ඔය වගේ මේක නම් කරලා තියෙනවා P Q R කියලා මේ කෝණයේ අංශක 50යි. එතකොට ඔයගොල්ලන් කියන්නේ Q හා R ට මේ Q හා R කියන්නේ ලක්ෂ දෙකක්. Q හා R ට සම දුරින් PQ බාහුව මත පිහිටි ලක්ෂය. අපි ඉස්සෙල්ලා බලමු Q හා R ට සම දුරින් කියන පතේ මොකක්ද කියලා. ඒ කියන්නේ ලක්ෂ දෙකකට සම දුරින් ගමන් කරන පතයයි අහන්නේ. එතකොට මේ දෙන්නට සමදුරින් ගමන් කරන පතේ තමයි අපි එදා මූලික පත යටතේ ඉගෙන ගත්තේ මේ රේඛාවේ ලම්බ සමච්ඡේදකය කියලා. ඒතර Q හා R වල ලම්බ සමච්ඡේදකය තමයි Q හා R ට සමදුරින් යන්නේ. එතකොට ඒක ලකුණු කරලා ආසන්නව දල සටහනක් නේ ඔයගලන්ට අඳින්න ඕනේ. ඒතර මෙතන අංශක 90යි කියලා පෙන්නන්න ඕනේ. මේ දෙක සමානයි කියන එක සටහන් කරන්න ඕනේ. ඒකට දන්නවා මේක ලම්බ සමච්ඡේදකය කියලා. ඒතර PQ බාහුව මත. කියන්නේ PQ කැපෙන තැන තමයි. බාහුව කියන්නේ මේ රේඛාවනේ. මේක කැපෙන තැන තමයි ඔයාලා ලකුණු කරන්න ඕනේ S කියන ලක්ෂණය. ඒතර මේ ලක්ෂ දෙකට සමදුරින් ගමන් කරන්නේ මේ රේඛාවේ ලම්බ සමච්ඡේදකය. ඊළඟට ඒක PQ මත පිහිටන්නේ දෙක කැපෙන ලක්ෂය. ඒතකොට S කියන්නේ මෙන්න මේ කැපෙන ලක්ෂයයි. එතකොට තුන්වෙනි ප්‍රශ්නයේට රූප සටහන ලකුණු කරන්න ඕනේ ওই විදිහටයි. හතරවෙනි ගැටලුවේ A හා B යනු එකිනෙකට 10ක් දුරින් පිහිටි පහන් කණු දෙකකි. රූප සටහන ඔයගලන්ට දීලා තියෙනවා. ඒතර අවස්ථා දෙකක් ඔයාලගෙන් ඉල්ලලා තිබුණා. පළවෙනි එක A ට මීටර 6ක්ද B ට මීටර 8ක්ද දුරින්. මම AB ගන්නවා මම ලක්ෂ දෙකක් හැටියට. එතකොට අපි හිතුව මේක A මේක B. පළවෙනි කොටස A ට මීටර 6යි B ට මීටර 8යි. හැබැයි මේකේ අතර පරතරය ඔයාලට තියලා තියෙනවා මීටර 10ක්. එතකොට දැන් කවුරු හරි හිතුවොත් මේක මත තියනවා කියලා එහෙම වෙන්න බෑ. ඇයි? ඒට 6ක් දුරින් කිව්වොත් 5ට වඩා එහායි මේ වගේ 8ක් කියන්නේ බීට 8ක් කියන්නේ ආයේ මේ. ඒ දෙක අතර දුර තියෙන්නේ මීටර 10යි. එහෙමනම් අපි බලමු A ට මීටර 6ක් දුරින් කියන පතේ මොකද්ද කියලා. A ට මීටර 6ක් දුරින් කියන්නේ ඒ කියන්නේ අචල ලක්ෂයක් A මීටර 6 කියන්නේ නියත දුරක්. එහෙමනම් එතෙන්දී එන්නේ අපිට මෙන්න මේ වගේ වෘත්තයකින් කොටසක්. අපි කොමා දින්න ඕනේ නැහැ. ඒකෝර මේකේ අරය සෙන්ටිමීටර මීටර 6යි. මීටරනේ. ඊළඟ එක B ට මීටර 8ක්. ඒ කියන්නේ B ලක්ෂයේ අචල ලක්ෂයේ හැටියට අරගන්නවා මීටර 8. එතනත් නියත දුර වෙනවා. එහෙනම් B වල ඉඳලා 8ක් දුරින්. ඒ කියන්නේ මේ 10ක් නෙමෙයි මුළු දුර මේ වගේ දුරකට යන්න ඕනේ. එහෙමනම් මේක මේ වගේ එනවා. එතකොට මේ දෙක කැපෙන තැන තමයි B ට මෙතන අරය 8යි
ඒට ආරය 6යි. එහෙනම් මෙන්න මේ තැන් දෙක තමයි C නම් කණුව සිටුවිය යුත්තේ. එක්ක මෙතන එහෙම නැත්නම් මෙතන. දෙවෙනි අවස්ථාව ඒක ඔයගොල්ලන් හැම කෙනාම හුඟක් අය හදපු අය හරියට හදලා තිබුණා. A හා B කණු දෙකට සමදුරින් කියන්නේ හරියටම 5ක් මේක මැද ලක්ෂ්‍ය වෙන. දෙවෙනි කොටස වෙනම ඇඳලා පෙන්නන්න. ඒකට අපිට මේ පළවෙනි අභ්‍යාසය එහෙමනම් ওই ටික ඔයගලන්ට තේරුම් ගන්න ඇති. අපි එතකොට ඊළඟට බලමු මූලික පත යටතේ අපි ඉදා ඉගෙන ගත්තේ කොටස් දෙකයි. වෘත්තයක් හා ලම්බ සමච්ඡේදකය. තුන්වෙනි එක අපි අද බලමු. තුන්වෙනි කොටස අක්ෂපොත ළඟ තියෙනවා ඇති නේද? තුන්වෙනි එක අපිට තියෙන්නේ අචල රේඛාවකට නියත දුරකින් පිහිටි ලක්ෂවල පතය. අචල රේඛාවකට නියත දුරකින් මම අඳින්නම් අචල රේඛාව මේක මාතෘකාව ඔයගොල්ලන් ලියලා පස්සේ පුතේව සටහන් කරගන්න. අපි හිතමු අචල රේඛාව AB කියලා. AB අචලයි කියන්නේ මේක හෙලවෙන්නේ නැති රේඛාවක්. ඒතර අපි යන්නේ පතේ අඳින්න මේ රේඛාවට නියත දුරකින්. ඒ කියන්නේ දුර නියතයක් වෙන්න ඕනේ මේක මේ රේඛාවට. සාමාන්‍යයෙන් ලක්ෂයක ඉඳලා රේඛාවකට දුර කියලා අපි හඳුන්වන්නේ ඒකට තියෙන ලම්බක දුරයි. අපි හිතමු මෙන්න මේ ලක්ෂය කියලා මේක P. P වල ඉඳලා AB ට තියෙන ලම්බක දුර ඇන්දොත් කියන්නේ මෙතන ඉඳලා අංශක 90ක් වෙන්න රේඛාවක් ඇන්දොත් මේ ලක්ෂයේ ඉඳලා AB ට තියෙන දුර කියන්නේ ඔන්න ඔය දුරයි. මේ ලම්බක දුර. ඊළඟට අපි හිතමු වෙන ලක්ෂයක් ඊට වඩා ඉහළින් තියෙන එකක් Q කියලා. එවනම් Q වල ඉඳලා AB රේඛාවට තියෙන දුර කියන්නේ Q වල ඉඳලා අපි ලම්බකයක් අඳින්න ඕනේ මේ විදිහට. එතකොට ඇඳහම මේක ලම්බක වෙන්න ඕනේ. මෙන්න මේ දුර තමයි Q වල ඉඳලා AB ට තියෙන ලම්බක දුර. එහෙම නැත්නම් AB ට තියෙන දුර කියලා හැම තිස්සෙම ලක්ෂයක ඉඳලා රේඛාවකට තියෙන දුර කියන්නේ ඒ ලක්ෂයේ ඉඳලා රේඛාවට තියෙන ලම්බ දුරයි. ඒකට අපි දැන් තුන්වෙනි එක මේ මූලික පත යටතේ අපි ඉගෙන ගන්නේ මේ රේඛාවට තියෙන දුර නියතයක් වෙන විදිහට ගත්තොත් යම් ලක්ෂ කීපයක් ඒ වායේ පතේ තමයි අපි අඳින්න යන්නේ. එහෙමනම් අපි බලමු ක්‍රියාකාරකමක් ඔයාලට පොතේ දීලා තියෙනවා මේක ගන්න හැටි බලන්න 53 වෙනි පිටුවේ පළවෙනි ක්‍රියාකාරකම. පළවෙනි එක ඔයගලන්ට කියනවා අභ්‍යාස පොතේ සරල රේඛා ඛණ්ඩයක් ඇඳ AB ලෙස නම් කරන්න කියලා. එතකොට ඔන්න ඔයගොල්ලෝ ක්‍රියාකාරකම කරන්න පොතේ මේ විදිහට පළවෙනි පියවර AB කියලා රේඛා ඛණ්ඩයක් අඳින්නලු. දෙවෙනි එක ඔයාලට කියනවා විහිත චතුරස්‍රය ඔයගොල්ලෝ ළඟ තියෙනවා ඇති නේද? මම විහිත චතුරස්‍රයක් ඔයගොල්ලන් පොතේ පෙන්නලා තියෙනවා ගන්න හැටි. මගේ ළඟ ගෙදර විහිත චතුරස්‍රයක් නැති නිසා මම ආසන්නව මේකෙන් ලකුණු කරන්නම්. ඒ කියන්නේ මෙතන විහිත චතුරස්‍රය අඳින්නේ අර මම කියවනේ ලම්බක දුරක් ගන්න ඕනේ කියලා. ඒ නිසා මෙතන විහිත චතුරස්‍රය මුල්ල අපිට තියෙනවා අංශක 90 මුල්ලක්. රූප සටහනේ පෙන්නනවා ඇති. අපි හිතුව මේකෙන් යම් දුරක් එකම දුරක් මෙහෙම ලකුණු කරනවා කියලා. ඔන්න එතකොට අම්මම ලකුණු කරන්නේ AB රේඛාවට නියත දුරක්. එකම දුරක් මම මේ විදිහට ලකුණු කරන්නේ. කොහොම ලකුණු කරොත් ලක්ෂ කීපයක් ඔයාලා මේක විහිත චතුරස්‍රය ගෙදර ඇති නැත්නම් ආසන්නව මේ වගේ කෝදුවෙන් ලකුණු කරන්න. මෙන්න මේ විදිහට ලකුණු කරොත් ඔයාලට පේනවා ඇති මේක එන්නේ මේවා ඔක්කොම ළඟ ළඟ ගොඩාක් ලකුණු කරොත් මේක අපිට ගන්න පුළුවන් රේඛාවක් හැටියට. ඒ කියන්නේ ලක්ෂවල පතය. නියත දුරකින් තියෙන ලක්ෂවල පතය. ඒතකොට මේක අපිට යා කරොත් ලැබෙන්නේ මෙන්න මේ වගේ සරල රේඛාවක්.
මේ සරල රේඛාව ඔයගලන්ට ඇහැටත් පේනවා ඇති මේ දෙක එකිනෙකට සමාන්තර වෙනවා. අපි ඇඳ රේඛාවට සමාන්තර රේඛාවක් තමයි ලැබෙන්නේ. එතකොට මේ දුර නියතයක්. මේ දුර ඒ කියන්නේ මේ දෙක අතර ලම්බක දුර හැමතිස්සෙම එකම දුරක් වෙන්නේ. ඒතර ඒක ඔයගලන්ට පියවර වශයෙන් දීලා තියෙනවා රූප සටහනේ පෙන්නලා තියෙනවා. බලන්න අර දෙවෙනි පියවර අඳින හැටි, තුන්වෙනි එකෙන් ඔයගලන්ට PQR තුනක් අරගන්න හැටි. ඊළඟට ඔයගලන්ට කියනවා මේක යා කරන්න කියලා හතරවෙනි පියවරෙන්. ඒතර ඒ වගේම පස්වෙනි පියවරේ ඔයගලන්ට කියලා තියෙන දැන් මම යන්නේ මේ AP වලින් ඉහළ පැත්තට කියන සිරස් උඩ පැත්තටනේ. ඒ වගේම ඔයගලන්ට පුළුවන් මේ වගේම විහිිත චතුරස්‍රය අනිත් පැත්තට තියලා පල්ලෙහා පැත්තෙමුත් මෙහෙම ලක්ෂ කීපයක් ලබා ගන්න. ඔය වගේ. මම ඒ දුරමයි ගන්නෙ. මම ඔයගලන්ට පේන්න ඕන හින්දා අඟල් වලින් ගත්තේ. මේ විදිහට. ඒතර මේකත් ඔයගලන්ට පේනවා මෙහෙම යා කරොත් අර වගේම ලැබෙන්නේ සරල රේඛාවක්. ඒ වගේම ඒක නිකම්ම සරල රේඛාවක් නෙමෙයි. අපි මුලින් ඇඳ සරල රේඛාවට සමාන්තර වෙනවා. එහෙමනම් අපේ තුන්වෙනි පතේ වෙන්නේ අචල රේඛාවකට නියත දුරකින් පිහිටිවල ලක්ෂ වල පතේ වන්නේ මේ රේඛාවට සමාන්තර රේඛා දෙකක් ඉහළනුයි පහළනුයි. ඒක ඔයගලන්ට දීලා තියෙන අර්ථ දැක්වීමක් හැටියට 54 වෙනි පිටුවේ බලන්න. දම්පාට කොටුව ඇතුලේ සරල රේඛාවකට නියත දුරින් පිහිටි ලක්ෂවල පතේ වන්නේ එම සරල රේඛාවට සමාන්තරව එම නියත දුරින් සරල රේඛාව දෙපස පිහිටි සරල රේඛා දෙකකි. ඒතකොට මේක තමයි දුන්න දීලා තිබුණ සරල රේඛාව. නියත දුරින් කියන්නේ දෙපැත්තෙම පිහිටන්න පුළුවන්. ඒ දෙකම මේ මුල් රේඛාවට සමාන්තර වෙනවා. තුන්වෙනි පතේ ඔයගලන්ට තියෙන්නේ ඔන්න ඔය සරල රේඛා සමාන්තර වෙන අවස්ථාවයි. ඒතකොට ඔයගලන්ගේ සටහන් පොතේ මේ ක්‍රියාකාරකම කරලා මේ අර්ථ දැක්වීමත් පොතේ ලියා ගන්න. ඒතකොට අපි මේ තුන්වෙනි මූලික පතයයි ඉගෙන ගත්තේ. හතරවෙනි එක බලන්න. ඒකම ඊළඟ පල්ලෙහායින් තියෙනවා 54 වෙනි පිටුව අච්චු පොතේ. ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂවල පතය. දැන් ඔයගොල්ලෝ දන්නවා ඡේදනය වෙනවා කියන එක මොකක්ද කියලා. රේඛා දෙකක් ඇන්දොත් ඒ දෙන්නට පොදු එක තැනකදී කැපෙනවා. කැපෙනකොට අපි කියන්නේ ඡේදනය වෙනවා කියලා. ඒතර ඒකටත් ඔයගලන්ගේ ක්‍රියාකාරකම දෙවෙනි ක්‍රියාකාරකම හැටියට දීලා තියෙනවා බලන්න. විනිවිද පෙරෙන කඩදාසියක තෙල් කඩදාසියක් වැනි රූපේ පරිදි සරල රේඛා යුගලයක් ඇඳ ඒවා OA හා OB ලෙස නම් කරන්න. දැන් ඉදා මම ගත්ත පොලිම මෙතන තියෙනවා. ඒක හැටියට ගත්තොත් අපි හිතමු මෙන්න මේ වගේ නිල් පාටින් පේනවා ඇති ඔයගලන්ට. මේකේ AB AO හා OB හැටියට නම් කරලා තියෙනවා. මේ තියෙන එකයි. එතකොට මේක ඔයගලන්ට කියනවා රූපේ පරිදි සරල රේඛා යුගලයක් ඇඳ නම් කරන්න. දෙවෙනි පියවර කියනවා මේක මේ OA හා OB රේඛා සම්පාත වනසේ කඩදාසිය නවා නැමුම් රේඛාව තිත්තිරකින් ලකුණු කර ගන්න. දැන් මේක මේ පේන්න ඕන හින්දායි මෙහිම තෙල් කඩදාසියක ගන්න කියන්නේ. සම්පාත වෙනවා කියන එක මම ඉදත් ඔයාලට මතක් කරා. මේක එක උඩ එක වැටෙනවා. එතකොට ඒක පේනවනේ තෙල් කඩදාසිය මේ වගේ උණු කරලා මේ නැමුම් රේඛාව කැඩීරකින් ලකුණු කරන්නලු. කැඩීරකින් ඔයාලට පුළුවන් මේ ගෙදර හොයාගන්නව කව කඩදාසි කෑල්ලක් හරි මෙන්න මේ වගේ
කැඩීරකින් ලකුණු කරන්න. එතකොට ඒක OX ලෙස නම් කරන්න කියනවා. මේක X කියලා නම් කරන්න. ඉහත ඇඳි තිත්තිර මත ලක්ෂයක් ලකුණු කර එය P1 ලෙස නම් කරන්න. විහිත චතුරස්‍ර භාවිතයෙන් P1 සිට OAට හා OBට ලම්බ රේඛා අඳින්න. ඔයගොල්ලන්ට විහිත චතුරස්‍රය භාවිතා කරලා අපි හිතමු මම ඇදලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ අඳින්න. තොර මේ දෙක ලම්බක වෙන්න ඕනේ. විහිත චතුරස්‍රය භාවිතා කරාම අර අංශක ඍජු කෝණේ තියෙන මුල්ල මෙතෙන්ට තියලා මෙතන ඉඳලා අඳින්න. මේක P ලක්ෂය. තොර මෙන්න මේ PA හා PB දුර ඊළඟ එකේ ඔයගලන්ට කියන්නේ මනින්න කියලා. තුන්වෙනි පියවරේ කියන්නේ මේ දුර මනින්න කියලා. තොර මේ දුර මැනලා බලන්න ඕගොල්ලෝ මේ දුර සමාන වෙනවා. PA සහ PB. දැන් මේකේ කොහොම මැන්නොත් එකයි ගානක් තියෙනවා. මේකේ ඒ ගානම ලැබෙනවා. ඒතකොට තුන්වෙනි පියවරේ කියන්නේ මේ වගේ ලම්බ රේඛාවල දිග මනින්න කියලා. ඒතකොට හතරවෙනි පියවරේ ඔයගලන්ට කියනවා මේක තවදුරටත් P1 නෙමෙයි එකක් මෙතන P1 කියලා ගත්තොත් ඔබගේ P2 P3 P4 ආදී ලක්ෂ කීපයක් අරගෙන අර වගේම විහිත චතුරස්‍රය භාවිතා කරලා ලම්බ රේඛා ඇඳලා ඒවායේ දිග මනින්න කියලා. එතකොට හතරවෙනි පියවරේ රූප සටහනේ දක්වලා තියෙනවා. ඊට පස්වෙනි පියවර කියන්නේ මේ කෝණ ඔයගලන්ට මනින්න කියනවා. දැන් මේක නම් අංශක 90යි කියලා අපි අඳලා මෙන්න මේ කෝණ දෙක මනින්න කියලා තියෙනවා. බලන්න AOX කියලා අර මේ කැඩීර ලකුණු කරන්න තිබුණේ AOX කෝණය සහ BOX කෝණය මැන OX රේඛාව පිළිබඳව ලබාගත හැකි නිගමනයේද ලියා දක්වන්න. ඒතර ඔයගොල්ලෝ බලන්න විහිත චතුරස්‍ර ගෙදර තියෙනවා ඇතිනේ. ඒවයි මම එදා කිව්වා ඔයගලන් කවකට පෙට්ටිය ඕන වෙනවා මේ පාඩමට. ඒතර මෙන්න මේ කෝණ දෙක මනින්න කියලා. ඒතර මැනලා බලන්න මේක හරියට ඇඳලා මේ කෝණ දෙක එකිනෙකට සමාන අගයන් දෙකක් ලැබෙන්නේ. ඒතර OX කියන්නේ එතකොට මේ කෝණ දෙක සමාන වෙනවා නම් මේක OX කියලා අපි නම් කරොත් මේක බෝඩ් එකේම තියලා මේක OX නම් මේ OX කියන රේඛාව AOB කෝණයේ කෝණ සමච්ඡේදකය කියලා හඳුන්වනවා. සමච්ඡේදනය වෙනවා කියන්නේ ඔයාලා දන්නවා සමාන කොටස් දෙකකට බෙදෙනවා කියන එකයි. මේ කෝණ දෙක සමානවම කොටස් දෙකකට බෙදෙනවා නම් අපි මේ OX පාදයට කියන්නේ AOB කෝණයේ කෝණ සමච්ඡේදකය කියලායි. එhmenan එතකොට අපිට ඉගෙන ගන්න තියෙන හතරවෙනි මූලික පදේ ඔන්න ඕකයි. මොකද්ද? ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් පිහිටිවල ලක්ෂ වල පතේ කියන්නේ ඒ රේඛා දෙකේ කෝණ සමච්ඡේදකයයි. එතකොට ඒක ඔයගොල්ලන්ට ඔය 55 පිටුවේ දීලා තියෙනවා දම් පාට කොටුව ඇතුලේ ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂවල පතය වන්නේ එම රේඛා දෙක ඡේදනය වීමෙන් සෑදෙන කෝණවල කෝණ සමච්ඡේදකයයි. මේක රූප සටහනක් හැටියට ඇඳුවොත් AOB මෙන්න මේ OX කියන එක තමයි කෝණ දෙක බෙදෙන රේඛාව. මෙන්න එහෙනම් AO සහ BO කෝණවල ඡේදනය වෙන රේඛා දෙකට සමාන දුරින් යන්නේ මෙන්න මේ කෝණ සමච්ඡේදකයයි. ඒ කියන්නේ ඒක මත තියෙන ඕනෑම ලක්ෂයක් ඉඳලා ගත්තොත් මේ රේඛා වලට තියෙන දුර ලම්බක දුර සමාන වෙනවා. ඒතර හතරවෙනි මූලික පතේ වෙන්නේ ඔන්න ඔය කෝණ සමච්ඡේදකයයි. ඒතර ඔයගොල්ලෝ පොතේ සටහන් පොතේ ওই ක්‍රියාකාරකම් දෙක කරලා මේ අර්ථ දැක්වීම දෙක
ඒ කියන්නේ අර මුලින් තුන්වෙනි එකේ අර්ථ දැක්වීමයි හතරවෙනි එකේ අර්ථ දැක්වීමයි සටහන් කරගන්න. එහෙමනම් අපි බලමු දෙවෙනි අභ්‍යාසය. දෙවෙනි අභ්‍යාසයේ 14 දෙක අභ්‍යාසය 14 දෙක පළවෙනි ප්‍රශ්නය 56 වෙනි පිටුවේ තියෙන්නේ. පළවෙනි එක බලන්න. සරල රේඛා ඛණ්ඩයක් ඇඳ XY ලෙස නම් කරන්න. එයට සෙන්ටිමීටර 4ක් දුරින් පිහිටි ලක්ෂවල පතය දල රූපයක දක්වන්න. එතකොට ඇඳලා තියෙනවා XY කියලා තිරස්ස නෙමේ මේ විදිහට XY මේකට සෙන්ටිමීටර 4ක් දුරින් පිහිටි ලක්ෂවල පතය. ඒතර ඔයගලන්ට පුළුවන් අර විහිත චතුරස්‍රයෙන් එක ලක්ෂ දෙකක් විතර අරගන්න මේ වගේ විහිත චතුරස්‍රය තියලා මම ඔයගලන්ට පේන්න ඕනේ හින්දා මෙතන අඟල් වලින් ලකුණු කරන්නම්. ඔයාලා සෙන්ටිමීටර් ගන්න. පිටුව මෙතනයි සෙන්ටිමීටර් 4 එකක් ලකුණු කරනවා. ආයෙ තව එකක් ඊට හායින් ලකුණු කරන්න. ඕනනම් තවත් එකක් ලකුණු කරන්න. එතකොට උඩ පැත්තට අපිට පුළුවන් දල රූප සටහනක් නිසා මෙහෙම ඇඳාම ඇති. ඔය ඉහළින් තියෙන එක මට ඒ වගේම පහළින් තියෙන එකකුත් ලකුණු කරන්න පුළුවන්. මේ වගේ අංශක 90ක් වෙන්න විහිත චතුරස්‍රය තියන්න. ඔය වගේ තියලා ඒකත් මේ ලක්ෂ කීපය මෙහෙම යා කරන්න. එතකොට අපිට පේනවා XY රේඛාවට සෙන්ටිමීටර 4ක් දුරින් පිහිටිවල ලක්ෂවල පතය. පත දෙකක් එනවා දෙපැත්තේ අපි දැන් ඉගෙන ගත්තනේ මුලින් අර්ථ දැක්වීම. එතකොට මෙන්න මේ රේඛා දෙක තමයි පතය වෙන්නේ. පළවෙනි ප්‍රශ්නය. ඊළඟට බලන්න දෙවෙනි එක. සිසුවෙක් සරල රේඛීය මාර්ගයක මිටක් ගසන ලද විස්කම්භය සෙන්ටිමීටර 20ක් වූ රෝදයක් කරකවාගෙන යයි. රූප සටහන දීලා තියෙනවා. පිරිමි ළමයි පොඩි කාලේ ඉස්සර නම් ඒවා කරනවා. දැන් ළමයි නම් හුඟක් අඩුයි ඒ සෙල්ලම්. රෝදයක් කරකවාගෙන යන්නේ උම හදාගෙන පාරේ යනකොට නේද? අන්න ඒ අවස්ථාවක්. රෝදයේ කේන්ද්‍රයේ පතය දල රූපයක දක්වන්න. දැන් අපි බැලුවොත් මේක මෙහෙම රෝදයක් නේ කරකවන්නේ. ඒතර කරකවන්නේ මේක මාර්ගයක සරල රේඛීය මාර්ගයක. ඒ කියන්නේ මේ පාර කෙලින් තියෙන පාරේ තමයි ඔහොම කරකවාගෙන යන්නේ. දැන් අපි හිතමු එක අවස්ථාවකදී මෙතන තමයි කේන්ද්‍රය කියන්නේ හරි මැදනේ රෝදේ හයි කරන්නේ එතෙන්ටනේ නේද? එතකොට අහන්නේ රෝදයේ කේන්ද්‍රයේ පතය. දැන් මේ එක අවස්ථාව. ඊළඟ සැරේ මේක ඉස්සරහට යනවා. දැන් මේ මාර්ගයේ දිගේම යන්නේ. ඒතකොට ඒ අවස්ථාව මං යන්දොත් ආසන්නව හිතමු මේ වගේ කියලා. ඔය වගේ. එතකොට මේ කේන්ද්‍රේ තව චුට්ටක් ඉස්සරහට යනවා. දැන් ගෑවෙන්න ඕනේ. දැන් ඔහොම ඉස්සරහට යනකොට මේ කේන්ද්‍රය වෙනස් වෙන්නේ ඔන්න ඔය ආකාරයට. ඒ කියන්නේ මේ ගමන් මග එහෙම නැත්නම් පාරේ ඉඳලා නියත දුරකින් තමයි මේ කේන්ද්‍රය කැරකෙනවා. රෝදේ කැරකුණාට ලක්ෂය වෙනස් වෙන්නේ නැහැ. ඒක දිගට අක්ෂය ඉස්සරහට යනවා. දුර වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ අරේ හැටියට තියෙන දුර තමයි නියත දුරක් හැටියට ඉස්සරහට යනවා. එතකොට එන්නේ මේ වගේ රේඛාවක්. ඕක දිගේ තමයි මාර්ගය වෙනස් වෙන්නේ. ඒතකොට ඒකේ පහලින් අඳින්න බෑ. මොකද මේක මේ පාරක්නේ. ඒක රේඛාවයි මේකට සමාන්තරව මේකේ අරෙන් දුරින් තියෙන සමාන්තර රේඛාව. තුන්වෙනි ප්‍රශ්නය බලන්න. තුන්වෙනි එක ඔරලෝසු මුහුණතක පැය කටුව හා මිනිත්තු කටුවේ පිහිටීම් දී ඇති රූපයේ දැක්වේ. ඔයගොල්ලන්ට පේනවා ඇති රූප සටහනේ පැය කටුව තියෙනවා 8 පහ වෙලා අනිත් මිනිත්තු කටුව 5 8යි 5 වෙලාව තමයි දක්වන්නේ.
මේ අවස්ථාවේදී තප්පර කටුව මෙම කටු දෙකට සමදුරින් පිහිටියේ නම් තප්පර කටුවේ පිහිටීම් පත දැනුම ඇසුරෙන් දල රූප සටහනක වෙන වෙනම දක්වන්න. ඒ කියන්නේ එකකට වඩා තියෙනවා. ඒකද දෙකක් දක්වන්න කියලා තියෙන්නේ නේද? ඒතර අපි හිතමු එක අවස්ථාවක් මෙහෙම කියලා 8යි මේ වගේ. ඒතකොට තප්පර කටුව මේ දෙක අතරලු පිහිටන්නේ සමදුරින්. සමදුරින් පිහිටනවා කියන්නේ එහෙමනම් අපි අර 4 වෙනි පත අවස්ථාව මූලික පතය මොකද්ද? ඡේදනය වෙන රේඛා දෙකකට සමදුරින් ගමන් කරන අවස්ථාවක් නේද? එතකොට කටු දෙකට සමදුරින් නම් මෙතන වෙන්න ඕනේ මේ කෝණේ කෝණ සමච්ඡේදකය වෙන්න. ඔය වගේ මේ කෝණ සමච්ඡේදකය. මේක එක අවස්ථාවක්. මේ කෝණ දෙක සමානයි. එකම අගය. මෙතන වෙන්න ඕනේ තප්පර කටුව එක අවස්ථාවක්. ඒතර අනිත් අවස්ථාව වෙන්නේ මේකේ අනිත් පැත්තට එන්නත් පුළුවන්. දැන් මේක ඔයගලන්ට පේනවා ඇති කටු දෙක අතර මේ පැත්තේ කෝණය ගත්තොත් ඒක මහා කෝණය. අනිත් පැත්ත ගත්තොත් දෙවෙනි අවස්ථාව මේ පැත්ත ගත්තොත් ඒක පරාවර්ත කෝණයක් නේ. එහෙනම් මේකේ බෙදෙන අවස්ථාව අපි හිතමු මේ වගේ කියන රතු පාටින් ඇඳොත් මේ වගේ මේ දෙක සමාන වෙන්න ඕනේ. ඒතර මේක තමයි තප්පර කටුව, මේක පැය කටුව, මේක මිනිත්තු කටුව. ඒතර අවස්ථා දෙක එන්නේ ওই විදිහටයි. තප්පර කටුව දැනුම ඇසුරෙන් දල රූප සටහනක වෙන වෙනම දක්වන්න. ඒතර ඔන්න ওই විදිහටයි තුන්වෙනි ප්‍රශ්නය අපි උත්තර ලියන්නේ. ඊළඟට හතරවෙනි එක හතරවෙනි එක බලන්න. ඉඩමක වූ මීටර 50ක් දිග PQ නම් කාණුවක් රූපයේ දැක්විය වන රූප සටහන දීලා තියෙනවා. PQ කාණුවට මීටර 10ක් දුරින්ද P හා Q දෙකලවරට සම දුරින්ද ජල කරාමයක් සවිකල යුතුව ඇත. ජල කරාමය සවිකල යුතු ස්ථානය හෝ ස්ථාන දල රූපයක දක්වන්න. ප්‍රශ්න කියවන්න ඕන නැවත නැවත මොකද්ද මේ අහන්නේ කියන එක. නැත්නම් තේරුම් ගන්න බැරුව යනවා. ඕකේ අවස්ථා දෙකක් තියෙන බව ඔයගලන්ට පේනවා ඇති. කරාමි සවි කරන්න ඕනේ අවශ්‍යතා දෙකක්. අර අපි පත පිළිබඳ දැනුම මුලදීමත් ඉගෙන ගත්තේ නේද? දවස් 4 වෙනි ප්‍රශ්නය. ඒතර PQ කාණුව දීලා තියෙනවා. අපි හිතුව මෙහෙම තියෙන්නේ කියලා PQ. පල්ලෙහායින් Q උඩ P නේද? PQ මේක මීටර 50ක් දිගයිලු මේ කාණුව. මීටර 10ක් දුරින්ද. ඒ කියන්නේ PQට කාණුවට මීටර 10ක් දුරින් කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ රේඛාවකට සමාන දුරින් කියන්නේ මේ සමාන්තර රේඛා දෙක. කොච්චරද? මීටර 10ක්. එතකොට මෙන්න මේ වගේ දෙපැත්තේ තියෙන සමාන්තර රේඛා දෙක මේ දුර මීටර 10යි. මේ දුර මීටර 10යි. පළවෙනි අවස්ථාව ඒකයි. කාණුවට මීටර 10ක් දුරින්ද එක අවස්ථාවක්. අනිත් එක අවශ්‍යතාවය P හා Q දෙකලවරට සමදුරින්ද. ඒ කියන්නේ මේ කාණුවේ දෙපැත්තට සමදුරින්. එහෙනම් දෙපැත්තට සමදුරින් කියන්නේ ලක්ෂ දෙකකට සමදුරින් කියන්නේ ඒකේ ලම්බ සමච්ඡේදකය. මුලින් දෙවෙනියට ඉගෙන ගත්තා. අපි එදා ඉගෙන ගත්තා. ඒක අපි මෙහෙම බැලුවොත් මේක ලම්බ සමච්ඡේදකය. ඒතර අවශ්‍යතා දෙකක් තියෙනවා. එකක් කාණුවට මීටර 10ක් දුරින්, දෙවෙනි එක ලක්ෂ දෙකට සමදුරින්. ජල කරාමයක් සවිකල යුතුව ඇත. ජල කරාමය සවිකල යුතු ස්ථානය දලතොර දෙකක් වෙනවා අවස්ථා. එකක් මෙතන, අනිත් එක මෙතන. ඒතර මෙතන ගත්තොත් මේ කාණුවට මීටර 10ක් දුරින් හරි. ඊළඟට මේ දෙන්නටම සමාන දුරින්. මොකද ලම්බ සමච්ඡේදකයේ උඩනේ යන්නේ. ඒතකොට මෙන්න මේ දෙක තමයි එන්නේ. අපි හිතමු AB කියලා කරාමය ඔය අවස්ථා දෙක. හතරවෙනි ප්‍රශ්නේ ওই විදිහටයි එන්නේ.
එවනම් 5 වෙනි එකයි 6 වෙනි එකයි ඔයාලට පුළුවන් තනියම හදන්න උත්සාහ කරන්න. මනම් ඊළඟ දවසේ අපිට කවකටුව ඕනෑම වෙනවා, කවකටු පෙට්ටිය. ඒවා හොයාගෙන බලන්න ඊළඟ දවසේ පාඩමට නිර්මාණ තියෙන්නේ. එහෙමනම් අපි අද පාඩම මෙතනින් නතර කරනවා. ගොඩක් අය සහභාගී වෙලා නැහැ. ඒ නිසා ඉක්මනට හදලා මට පිළිතුරු එවන්න. ආයුබෝවන්.